මේ ලෝහ මුදුවට වඩා චුට්ටක් පරිමාව වැඩි වෙන්න ඕන ලෝහ ගුලිය. එහෙම නේද? right. එහෙනම් පළවෙනි එකට උත්තරේ ලියන්න. රත් කිරීමට පෙර එම මුදුව තුලින් ගෝලය රිංගවිය හැකිද? ලියන්න පුතේ. රිංගවිය නොහැක. රිංගවිය නොහැක. right. අපි යනවා දෙවෙනි එකට. රත් කිරීමෙන් පසුව ලෝහ මුදුව රිංගවිය හැකිද? රත් කිරීමෙන් පස්සේ පුතේ අනිවාර්යයෙන්ම මේ ලෝහ ගුලිය මේක තුලින් ගමන් කරනවා එළියට. ඒ නිසා ලියන්න ළමයි ලෝහ මුදුව තුලින් රිංගවිය හැක. ලෝහ මුදුව තුලින් රිංගවිය හැක. ඊට පස්සේ අහනවා පුතේ තුන්වෙනි එක මෙහිදී සිදු වූ දේ විස්තර කරන්න කියලා. මොකක්ද ඇත්තටම සිද්ධ වුනේ? හොඳට ලියාගමු මුලින් ඉඳලා. ලෝහ මුදුවට තාපය සපයන විටදී බාහිරින් සපයන තාපය අවශෝෂණය කරගෙන තම ලෝහ මුදුව ප්‍රසාරණයකට ලක්වේ. තම ලෝහ මුදුව ප්‍රසාරණයකට ලක්වේ. වරහන් ඇතුලේ ලියන්න පුතේ. එනම් පරිමාවේ වැඩිවීමක් සිදුවේ. එනම් පරිමාවේ වැඩිවීමක් සිදුවේ. එනම් පරිමාවේ වැඩිවීමක් සිදුවේ. වරහන් වහන්න පුතේ. ලියාගන්න. නමුත් ලෝහ ගුලියට තාපය සපයන්නේ නොමැති නිසා ලෝහ ගුලියට තාප සැපයුමක් නොමැති නිසා එය ප්‍රසාරණය නොවේ. ඉන් පසුව මුදුව තුලින් ලෝහ ගෝලය ගමන් කරනු ලැබේ. ඉන් පසුව මුදුව තුලින් ලෝහ ගෝලය ගමන් කරනු ලැබේ. right. ඔන්න පුතේ සිදු දෙය පැහැදිලිව අපි විස්තර කරා. හතරවෙනි එක බලමු. මෙය ප්‍රායෝගිකව භාවිතා කරන අවස්ථාවක් සඳහා උදාහරණයක් දෙන්න. මේ ඝන ප්‍රසාරණය ප්‍රායෝගිකව භාවිතා කරන අවස්ථාවක් සඳහා උදාහරණයක් දෙන්න කියලා තමයි අහන්නේ. ලියන්න පුතේ. රේල් පීලි අතර යම් පරතරයක් ඇතිව සකස් කිරීම නිසා යම් පරතරයක් ඇතිව සකස් කිරීම නිසා
දුම්රිය මාර්ග ඇදවීමකින් තොරව පවත්වා ගත හැක. ඇදවීමකින් තොරව පවත්වා ගත හැක. කෝච්චි පාර ඇදවුනොත් මොකද වෙන්නේ? කෝච්චිය පෙරලෙනවා නේද? අපි ඒකට කියනවා පීලි පනිනවා කියලා. ඒ නිසා සෑම රේල් පීලි දෙකක් අතරම පුතේ යම් පරතරයක් තියෙනවා. ඒව තියෙන්නේ ඇයි කියලා මම වේලාසනින්ම කිව්වා. මොකක්ද කතාව? ලංකාව කියන්නේ පුතේ ගර්භ කලාපේ තියෙන රට. සමකයට උඩින්. එතකොට මොකද වෙන්නේ? අපිට දවස් 365න්ම හොඳට ඉරේලිය ලැබෙනවා. ඒ ඉරේලියත් එක්කම මම කිව්වා ආලෝක කිරණයි තාප කිරණයි දෙකම එකට තමයි එන්නේ. මේ දෙන්නම ගමන් කරන්නේ විද්‍යුත් චුම්බක තරංග විදිහට. එතකොට එන තාප කිරණ නිසා ඝන වස්තුන් තුල ප්‍රසාරණයක් ලක් වෙනවා. ලයිට් කම්බි ඇද වෙන්නේ ඒකම රේල් පීලි අතර පරතරය තිබෙන නිසා යම් ප්‍රසාරණයකට ලක් වුණා පීල්ල ඇද වෙන්නේ නැහැ. ඒ නිසා යුරෝපයේ තියෙන කෝච්චි පාරකට වඩා ලංකාව ඉන්දියාව වගේ රටවල් වල තියෙන කෝච්චි පාරවල් වල යම් පරතරයක් සහිතව තමයි පීලි සකස් කිරීම සිද්ධ කරන්නේ. තේරුණාද? right. නැවතත් සිසිල් වූ පසු ලෝහ ගෝලයේ රිංගවිය හැකිද? පුතේ මම කිව්වා තාපය සපයන වෙලාවේදී විතරයි ඝන වස්තුන් තුල ප්‍රසාරණයකට ලක් වෙන්නේ. තාපය සපයන එක නැවැත්තුවහම ආයි පෙර තත්ත්වයට යාපත් වෙනවා. ලියන්න පුතේ උත්තරේ සිසිල් වූ පසු ලෝහය රිංගවිය හැකිද? ලියන්න පුතේ රිංගවිය නොහැක. රිංගවිය නොහැක. right. අපි යනවා ඊළඟ එකට. සිසිල් කිරීමේදී ලෝහ මුදුවට සිදු වූයේ කුමක්ද? පුතේ හොඳට අහගන්න. සිසිල් කරනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? පෙර තත්ත්වයටමපත් වෙනවා. පෙර තත්ත්වයටමපත් වෙන එක අපි කියනවා මොකක් කියලාද? සංකෝචනය වීම. මොකද්ද පුතේ? සංකෝචනය වීම. එතකොට තාපය සපයනකොට ප්‍රසාරණය වෙනවා. තාපය ඉවත් කරගන්නකොට සිසිල් කරනකොට මොකද වෙන්නේ? සංකෝචනයකට ලක් වෙනවා. right. එහෙමනම් ලියා ගන්න පුතේ සිසිල් කිරීම තුළදී ලෝහ මුදුවට සිදුවන්නේ කුමක්ද? ලියන්න පුතේ ලෝහය සෑදී ඇති පරමාණු සංකෝචනයකට ලක් වේ. ලෝහය සෑදී ඇති පරමාණු සංකෝචනයකට ලක් වේ. සංකෝචනයකට ලක් වේ. right. 17 වෙනි ප්‍රශ්නෙට අපි යමු. කෝච්චි පාරේ රේල් පීලි දෙකක් සම්බන්ධ වන තැන හිඩසක් තබා ඇත්තේ ඇයි? right. මාත් එක්කම ලියාගමු පුතේ. ශ්‍රී ලංකාව යනු ගර්භ කලාපීය රටකි. ශ්‍රී ලංකාව යනු ගර්භ කලාපීය රටකි. වසර පුරාම ඉතා හොඳ හිරු එළියක් ලැබේ. ඉතා හොඳ හිරු එළියක් ලැබේ. ආලෝක කිරණ සමගම තාප කිරණත් ලැබෙන නිසා ආලෝක කිරණ සමගම තාප කිරණත් ලැබෙන නිසා
කිරණ සමගම තාප කිරණත් ලැබෙන නිසා ලෝහ පදාර්ථ ප්‍රසාරණයකට ලක් වේ. ලෝහ පදාර්ථ දිවා කාලය තුලදී ප්‍රසාරණයකට ලක් වේ. ලෝහ පදාර්ථ දිවා කාලය තුලදී ප්‍රසාරණයකට ලක් වේ. එබැවින් රේල් පීලි දෙකක් අතර යම් පරතරයක් සහිතව සකස් කර ඇත. යම් පරතරයක් සහිතව සකස් කර ඇත. යම් පරතරයක් සහිතව සකස් කර ඇත. right. 18 වෙනි එක බලමු පුතේ. ශිෂ්‍යයෙක් කුඩා වීදුරු කුප්පියක් බෝල් පොයින්ට් 20ක් භාවිතා කරන සාධන ලද ද්‍රව ප්‍රසාරණය අත්දැක බලන්න පරීක්ෂණයක් කොටස් නම් කරන්න කියලා තියෙනවා. right. එතකොට පුතේ ඝන පදාර්ථ ප්‍රසාරණය වෙන බව අපි දැන් දැනගත්තා. එතකොට ඊළඟට තියෙන පදාර්ථය තමයි තාපය ලබාගෙන ද්‍රව පදාර්ථ වල සිදුවන ප්‍රසාරණය. මෙන්න පුතේ ද්‍රව පදාර්ථ ගන්නවා කුප්පියක්. මේකට විශේෂ උපකරණයක් තියෙනවා විද්‍යාගාරේ ඝනත්ව කුප්පිය කියලා. මේ කුප්පිය සාමාන්‍ය අපි චූටි කුප්පියක් අරගෙන මේකට ගහනවා පුතේ පෑන් වටයක්. right. මෙන්න පුතේ ගැහුවා පෑන් වටේ. right. මෙන්න පෑන් වටේ. ඊට පස්සේ පුතේ අපි මේක තියනවා උණුසුම් ජලය තියෙන බේසමක. මොකකද පුතේ තියන්නේ උණුසුම් ජලය තියෙන බේසමක. සෙල්සියස් 80 විතර ජලය. කුප්පිය ඇතුලේ තියෙනවා පුතේ වර්ණ කරපු ජලය. වර්ණ කරන ලද ජලය. වර්ණ කළ ජලය. පෑන් වටය. අපි අංක 1 නම් කරගමු. පෑන් වටය. මෙන්න පුතේ අංක 1. අංක 2 පුතේ වර්ණ කළ ජලය සහිත කුප්පිය. අංක 2 වර්ණ කළ ජලය සහිත කුප්පිය. අංක 3 පුතේ සෙල්සියස් 80 පමණ ජලය. සෙල්සියස් 80 පමණ ජලය. right. නම් කරගත්තා. ලියා ගන්න පුතේ කුප්පිය උණු ජලය තුල ගිලී විට කුමක් සිදු වේද? පුතේ උණු ජලයට ගිල්ලපු ගමන් දැන් මේ දානකොට තියෙන ද්‍රව මට්ටමනේ මෙතන තියෙන්නේ. මේක ටික ටික පුතේ ටික ටික පුතේ ටික ටික ළමයි මොකද වෙන්නේ? උඩට යනවා. මෙන්න දැන් තියෙන මට්ටම. මෙන්න මුලින් තිබ්බ මට්ටම. මෙන්න මුල් මට්ටම මිනිත්තු 1කට පසු මොකද වෙලා තියෙන්නේ පුතේ? යම් ප්‍රමාණයක් ද්‍රව මට්ටම ඉහළ ගියා. කවුරු හරි ඉහළ ඇරියද? නෑ. මොකද උනේ? මේ සෙල්සියස් 80 තියෙන ජලයේ තාපය මේ වර්ණ කරපු ජලය සහිත කුප්පිය අවශෝෂණය කරගන්නවා. මේ වර්ණ කරපු ජලය සහිත කුප්පිය අවශෝෂණය කරගෙන ඒ තාප ප්‍රමාණය ලබාගෙන මේ මට්ටම පුතේ එයා වැඩි කරගන්නවා. තාපය ලබාගත්තා. ද්‍රවය ප්‍රසාරණය වුණා. මෙන්න මුල් මට්ටම. මෙන්න විනාඩියකට පස්සේ මට්ටම. එහෙනම් ශක්තිය සැපෙන්නේ
තාපය. හොඳට මතක තියාගන්න. ද්‍රව පදාර්ථ තාපය මගින් ප්‍රසාරණයකට ලක් වෙනවා. තේරුණාද? right. එවනම් පුතේ කුප්පිය අයිස් වතුරේ ගිල්ලූ විට කුමක්ද සිද්ධ වෙන්නේ කියලා අහනවා. පුතේ අයිස් වතුරේ ගිල්ලුවාම වෙන දේ තමයි අහන්නේ. දැන් අපි දන්නවා උණුසුම් ජලයක දැම්මාම වැඩි වෙනවා. එහෙමනම් අයිස් ජලයක දැම්මාම මොකද වෙන්නේ පුතේ? අයිස් ජලයක දැම්මාම අයිස් ජලය තුලදී සෙල්සියස් බිඳුවේ ජලයනේ. මේ අයිස් ජලය තුලදී මොකක්ද සිද්ධ වෙන්නේ? දැන් මුල් අවස්ථාවේදී තාපය ලබාගෙන ප්‍රසාරණය වුණා. එහෙමනම් දෙවෙනි අවස්ථාවේදී සිසිල් ජලයේ මොකද වෙන්නේ පුතේ? දැන් ඔන්න සිසිල් ජලයේ විදිහේ මම පෙන්නනවා. දැන් මොකද වෙන්නේ? ද්‍රව මට්ටම තව යටට යනවා. නේද? අපි යටට යන එක හඳුන්වනවා විශේෂ දෙයකින්. අපි කියනවා පුතේ මුල තත්ත්වයකට වඩා පල්ලෙහාට යන එකට අපි කියනවා සංකෝචනය වුණා. ලියන්න පුතේ තිබූ මට්ටම හතරවෙනි එක අයිස් වතුරේ ගිල්ලූ විට කුමක් සිදුවේ? ලියන්න පුතේ තිබූ මට්ටම පහළ යන ලදී. තිබූ මට්ටම පහළ යන ලදී. ලියන්න පුතේ ඒකට වරහන් ඇතුලේ එනම් සංකෝචනය විය. එම අවස්ථාවේ කුමන නමකින් හැඳින්වේ? ලියන්න පුතේ සංකෝචනය. අවස්ථාව හඳුන්වන නම තමයි සංකෝචනය. හයවෙනි එක පුතේ ඉහත ද්‍රව ප්‍රසාරණය භාවිතා කරමින් නිපදවා ඇති උපකරණ දෙකක් නම් කරන්න. මෙම ද්‍රව ප්‍රසාරණය පාවිච්චි කරලා හදලා තියෙන උපකරණ. right. එතකොට මේ ද්‍රව ප්‍රසාරණය පාවිච්චි කරලා විවිධ උපකරණ හදලා තියෙනවා. ඉහත ද්‍රව ප්‍රසාරණය පාවිච්චි කරලා හදලා තියෙන උපකරණ පුතේ ලියන්න උෂ්ණත්වමානය. උෂ්ණත්වමාන භාවිතා කරන අවස්ථා දෙකක් ලියා ඒවායේ වර්ණ ඉදිරියෙන් ලියන්න. පහළ උෂ්ණත්වයන් ගැනීම. පළවෙනි එක අංක 1 පහළ උෂ්ණත්වයන් ගැනීම. ලියන්න පුතේ ඉස්සරහින් ඉතලයක් ගහලා පහළ උෂ්ණත්වයන් මනින්න පාවිච්චි කරන්නේ. ලියන්න ළමයි. රසදිය උෂ්ණත්වමාන නෙමෙයි මධ්‍යසාර උෂ්ණත්වමාන. ඉතා අඩු උෂ්ණත්වමානින්ද පාවිච්චි කරන්න. ලියන්න පුතේ මධ්‍යසාර උෂ්ණත්වමාන. ඊළඟ එක ඉහළ උෂ්ණත්වයන් මැනීම. අංක 2 පුතේ ඉහළ උෂ්ණත්වයන් මැනීම. මේ ඉහළ උෂ්ණත්ව මනින්න පාවිච්චි කරන්න පුතේ රසදිය උෂ්ණත්වමාන. පෙරලන්න ටියුබ් එකේ අනිත් පැත්ත හිස් කුප්පියකට බෝල් පොයින්ට් පෑනක් වටයක් ගසා ඊ මැද පාටකල ද්‍රව බිඳුවක් තබා සකස් කළ ඇටවුමක් පහත දැක්වෙනවා. right. කුප්පිය දෑතින්ම අල්ලාගෙන සිටින විට නිරීක්ෂණය කුමක්ද කියලා අහනවා. හරි. හොඳට අහගන්න පුතේ. දැන් අපිට කියන්නේ මේ කුප්පිය මෙහෙම අත් දෙකෙන් අල්ල ගන්න කියලා.
මේ දේහ උෂ්ණත්වයට මෙයා ප්‍රතික්‍රියාවක් දක්වනවා. මොකක්ද ප්‍රතික්‍රියාව? මේක ඇතුළත තියෙන මේ ද්‍රව බිඳුව තාපය ලබාගෙන ප්‍රසාරණයකට ලක් වෙනවා. හේතුව ඇතුළත තියෙන වාතය ප්‍රසාරණය වෙනකොට මේ මැද තියෙන ද්‍රව බිඳුව ඉහළට යනවා. ලියන්න පුතේ අංක 1 යටතේ කුප්පිය දෑතින්ම අල්ලාගෙන සිටින විට කුප්පිය දෑතින්ම අල්ලාගෙන සිටින විට කුප්පිය දෑතින්ම අල්ලාගෙන සිටින විට ද්‍රව බිඳුව ඉහළ නගිනු ලැබේ. 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 හරිද? right. අපි යන්නේ ළඟකට අයිස්කට සහිත බඳුනකට ගිල්ලෝ විට නිරීක්ෂණය කුමක්ද? කලින් කතාවමයි ආයි අහන්නේ. නේද? දැන් තාපය ලබාගෙන උඩ යනවනේ. අපි කියනවා ප්‍රසාරණය වෙනවා. එහෙමනම් අයිස් අරගත්තාම මොකද වෙන්නේ පුතේ? සිසිල් පද්ධතියක්. නේද? සිසිල් පද්ධතියක් තුල වෙන දේ තමයි සංකෝචනයකට ලක් වෙනවා. නේද? අපි වුණත් සීතල තැනකට ගියාම ගුලි වෙලා ඉන්නේ. රස තැනකට ගියාම අමාරුවෙන් ඉන්නේ. නේද? දාඩිය දානවා, අතපය දික් කරනවා, නේද? එහෙම නගලනවා. හැබැයි සීතලේ හෝටල් තැන්න වගේ තැනකට ගිය වෙලාවකදී අපි ඔක්කොම ඉන්නේ ගල් වෙලා වගේ. සීතලේ සංකෝචනය වෙලා. එහෙනම් ලියන්න පුතේ අයිස් කටේ සහිත බඳුනට ගිල්ලෝ විට නිරීක්ෂණය. ලියන්න පුතේ නිරීක්ෂණය තමයි ද්‍රව බිඳුව පහළට පැමිණේ. ද්‍රව බිඳුව පහළට පැමිණේ. උණු ජලය සහිත බඳුනකට ගිල්ලෝ විට කුමක් සිදු වෙනවද? ලියන්න පුතේ උණු ජලය සහිත බඳුනක් තුලදී උණු ජලය සහිත බඳුනක් තුලදී ද්‍රව බිඳුව ඉහළ නගිනු ලැබේ. ද්‍රව බිඳුව ඉහළ නගිනු ලැබේ. උණු ජලය සහිත බඳුනක් තුලදී ද්‍රව බිඳුව ඉහළ නගිනු ලැබේ. ඒ කියන්නේ පරිමාව වැඩි කරගෙන තමයි එහෙම වෙන්නේ. ඊට අවස්ථා කුමන නමකින් හඳුන්වයි? ලියන්න පුතේ ප්‍රසාරණය. right. ඊට අවස්ථාව අප අත්දකින්න අවස්ථාවක් නම් කරන්න. ඊට අවස්ථාව අප අත්දකින්න අවස්ථාව. පුතේ අපි මේක ඇත්තටම පාවිච්චි කරනවා සංකෝචනය වෙන්න සහ මේක ප්‍රසාරණය වෙන එක බලා ගන්න. ඇත්තටම මෙතනදිත් සිද්ධ වෙන්නේ රසදිය උෂ්ණත්වමාන කතාවම තමයි. right. 20 වෙනි එක බලන්න පුතේ A සහ B බෝතල් දෙකකින් A කට බැලුණේකින් සවි කර තිබේ. B කටට ජලයෙන් තෙත් කරන ලද කාසියක් තියලා තියෙනවා. right. හොඳට නිරීක්ෂණය කරන්න රූප සටහන. උණු ජලයේ සහිත බඳුනකට දැම්මා. ඊට පස්සේ මොකක්ද නිරීක්ෂණය? උණු ජලයේ සහිත බඳුනකට දැම්මා. මොකක්ද වෙන්නේ? සිසිල් ජලයේ මේ කාසිය තිබ්බ එකට දැම්මා. මොකද වෙන්නේ? ඒක තමයි අපිට බලා ගන්න ඕන වෙලා තියෙන්නේ. පැහැදිලිද? තේරුණාද? right. බලමු නිරීක්ෂණය. right පුතේ. දැන් බලමු වෙන දේ මොකක්ද කියලා. උණු ජල සහිත බඳුනට A කියන බෝතලයේ ගිල්ලුවාම දකින්න වෙන නිරීක්ෂණය අහන්න. පුතේ මේක ඇතුලේ මොනවත් නැහැ. බෝතලයේ ඇතුලේ තියෙන්නේ වාතය. කටට ගහලා තියෙනවා බැලුම් බෝලය. එහෙනම් දැන් බලන්නේ ඇත්තම කතාව මොකද්ද? වායු පදාර්ථවල ප්‍රසාරණය. මොකද්ද? වායු පදාර්ථවල ප්‍රසාරණය.
දැන් පුතේ බෝතලේ ඇතුළත තියෙන වාතය බාහිරින් තියෙන ජල බේසමේ තාපය ලබාගෙන මොකද වෙන්නේ? බාහිරින් තියෙන ජල බේසමේ තාපය ලබාගෙන ඇතුළත තියෙන වාතය ප්‍රසාරණයකට ලක් වෙනවා. ප්‍රසාරණයකට ලක් වෙනකොට බැලුන් බෝලේ පිම්බෙන්නේ. බැලුන් බෝලේ පුතේ පිම්බෙන්නේ නිකන් නෙමෙයි. කොහොමද පිම්බෙන්නේ? තාපය ලබාගෙන. කාන්ද තාපය ලබාගන්නේ ඇතුළත තියෙන වාතය. ඒ ඇතුළත තියෙන වාතය බාහිරින් තාපය ලබාගෙන ප්‍රසාරණයකට ලක් වෙන නිසා බැලුන් බෝලේ පුතේ පිම්බෙනවා. right. ලියන්න නිරීක්ෂණය බැලුන් බෝලය පිම්බේ. අහනවා පුතේ ඊළඟට B වල නිරීක්ෂණය මොකක්ද කියලා. right. දෙවෙනි බෝතලේ උඩ තියෙන පුතේ කාසියක්. දෙවෙනි බෝතලේ උඩ තියෙන කාසිය ටිකක් වෙලා යනකොට උඩට යන පල්ලෙහාට වැටෙනවා. උඩට යන පල්ලෙහාට වැටෙනවා. උඩට යන පල්ලෙහාට වැටෙනවා. සරල නෑ වැඩි. මොකද්ද වෙන ක්‍රියාවලිය? තාපය ලබාගෙන වාතය ප්‍රසාරණය වුණා. එළියට යන්න විදියක් නෑ. කාසිය උඩ යනවා. අපි මේකට චුට්ටි කාලේ කිව්වේ කාසි භූතයක් කියලා. මොන භූතයක්ද? කාසි භූතයක්. කරලා බලන්න. හොඳ ක්‍රියාකාරකම ගන්නවා අලිය බීම බෝතලයක්. ඒ බෝතලේ ඇතුළත මොනවත් තියෙන්න බෑ. ඊට පස්සේ අර දැන් තියෙන රුපියලේ කාසියක් කරන රුපියල් දෙකේ චුට්ටි කබර නැති කාසියක් කරගන්න. ඒ කාසිය වතුරේක පොගෝනවා. ඊට පස්සේ බෝතලේ කටවටේ පුතේ ඇඟිල්ලෙන් වතුර චුට්ටක් ගාලා කාසිය තියනවා. තියලා නටනකන් රත් කරපු වතුර තියෙන බේසමකට තියනවා ඒ බෝතලේ. චුට්ටක් කළා යනකොට මෙන්න બોලේ නිශ්චලව තියෙන කාසිය මොකද වෙන්නේ පුතේ? උඩ යට යන්න පටන් ගන්නවා. නේද? හොල්මනක් හින්දාද? භූතයෙක් හින්දාද? නෑ. අපි ඒක විහිළුවට කිව්වේ. ඇත්තටම පුතේ මෙතන සිද්ධ වෙන්නේ ඇතුළත තියෙන තාපය මගින් ප්‍රසාරණය වෙනවා වාතය. ඒ වාතය ප්‍රසාරණය වෙන නිසා බෝතලේ උඩ තියෙන පුතේ කාසිය ඉහළ පහළ යාමක් සිද්ධ වෙනවා. right. ඉහත නිරීක්ෂණයට හේතුව කුමක්ද කියලා අහනවා. ලියන්න පුතේ නිරීක්ෂණයට හේතුව තාපය ලබාගෙන ඇතුළත ඇති වායු පරිමාව ප්‍රසාරණයකට ලක් වේ. ඇතුළත ඇති වායු පරිමාව ප්‍රසාරණයකට ලක් වේ. එම නිසා බැලුම් බෝලය පිම්බීමත් කාසිය ඉහළ පහළ යාමත් සිදු වේ. ඊට සිදුවීම ප්‍රායෝගිකව ජීවිතයේදී අපට අත්දැකීමක් ලැබෙන අවස්ථා. මය පුතාලා දැකලා තියෙනවද වායු බැලුම්? ඒක ඇතුළත තියෙන්නේ උණුසුම් කරපු වාතයක්. ඒ උණුසුම් කරන වායුව නිසා බැලුම් බෝලේ හොඳට ඒ බැලුනේ පිම්බෙනවා. අපි කියනවා ප්‍රසාරණය වෙනවා. ඒක උපරිම පිම්බුණාම තමයි පුතේ උඩ යන්නේ. ලියන්න වායු බැලුම් යැවීමේදී පෙරලන්න ටියුට් එකේ අනිත් පැත්ත පුතේ අපෙන් අහනවා අවස්ථා විපර්යාසය යන කුමක්ද? උදාහරණ සපයන්න. හොඳට අහගන්න පුතේ. අවස්ථා විපර්යාසයක් කියලා කියන්නේ පදාර්ථයේ තියෙනවනේ පුතේ භෞතික අවස්ථා තුනක්. right. අපි බලමු මොනවද ඒ භෞතික අවස්ථාවන් කියලා. දැන් මම 6 ශ්‍රේණිය පටන් ගන්න දවසේම පුතාලට කිව්වා අවකාශයේ තියෙන ඕනම දෙයක් පුතේ එක්ක ඝන පදාර්ථයක්, එහෙම නැත්නම් ද්‍රව පදාර්ථයක්, එහෙම නැත්නම් වායු පදාර්ථයක්. එතකොට පුතේ ඝන ද්‍රව වායු කියන අවස්ථා තුන එකිනෙකට වෙනස් වෙන්නේ එක්ක තාපය සපයලා, එහෙම නැත්නම් පුතේ තාපය ලබාගෙන. ඒ කියන්නේ අවශෝෂණය කරගෙන. එහෙම නැත්නම්
බාහිරින් තාපය ලබා ගනිමින් හෝ බාහිරින් තාපය ලබා ගනිමින් හෝ අවකාශයට තාපය පිට කරමින් අවකාශයට තාපය පිට කරමින් අවකාශයට තාපය පිට කරමින් ඝන ද්‍රව වායු යන පදාර්ථයේ ඇති අවස්ථාවන් වෙනස් වීම පදාර්ථයේ ඇති අවස්ථාවන් වෙනස් වීම අවස්ථා විපර්යාසය ලෙස හඳුන්වනු ලැබේ. අවස්ථා විපර්යාසය ලෙස හඳුන්වනු ලැබේ. right. අපි අනාගතයේ 22 වෙනි මාතෘකාව තාපය ලබා දීමෙන් සිදුවන්නේ ජලයේ අවස්ථා විපර්යාසය නම් කරන්නේ. තාපය ලබා දුන්නට පස්සේ පුතේ ඔබට බලන්න වෙන්න තියෙනවා ජලය. right. වෙන්න භාජනය. මේකේ පිරීලා තියෙනවා පුතේ ද්‍රව අවස්ථාවේ තියෙන ජලය. නේද? පදාර්ථයේ අවස්ථාව තමයි පුතේ ද්‍රව. එතකොට ද්‍රව අවස්ථාවේ තියෙන ජලයට තාපය ලබා දුන්නට පස්සේ මොකද වෙන්නේ පුතේ? ඊට පස්සේ මොකක්ද පත් වෙන අවස්ථාව? right. ජල වාෂ්ප. නේද? ඊට ද්‍රව අවස්ථාවේ පවතින ජලය ද්‍රව අවස්ථාවේදී පවතින ජලය වායු අවස්ථාවට පත්වේ. ද්‍රව අවස්ථාවේ පවතින ජලය වායු අවස්ථාවට පත්වේ. ද්‍රව අවස්ථාවේ පවතින ජලය වායු අවස්ථාවට පත්වේ. තාපය ඉවත් වීම මගින් සිදුවන්නේ ජලයේ අවස්ථා විපර්යාසය නම් කරන්නේ. තාපය ඉවත් වීම මගින් ඒ කියන්නේ පුතේ මේ ජලය ටික මේ ඇතුළත තියෙන තාපයේ එළියට ගියොත් දැන් මම කිව්වා සාමාන්‍යයෙන් ජලයේ උෂ්ණත්වය පුතේ සෙල්සියස් 22ක් විතර වගේ වෙනවානේ. මේ සාමාන්‍ය කාමර උෂ්ණත්වය තියෙන ජලය මෙයා ඉවත් වුණාට පස්සේ මොන තත්ත්වෙටද පත් වෙන්නේ පුතේ? right. මේ මොන කැටයක්ද? මෙන්න තියෙනවා අයිස් කැටයක්. එහෙමනම් මොකක්ද පත් වෙන අවස්ථාව? ලියන්න පුතේ. ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවට පත්වේ. ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවට පත්වේ. ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවට පත්වේ. ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත්වේ. තාපය ඉවත් වුණාම ද්‍රවයේ සිට ඝන අවස්ථාවට තමයි පත් වෙන්නේ. right. පහත දැක්වෙන අවස්ථා සඳහා විපර්යාස නම් කරන්නේ. අයිස් දියවීම. ලියන්න පුතේ ඉස්සරහින් ඝන ඊතලේ ද්‍රව. ඝන අවස්ථාවේ සිට ද්‍රව තත්ත්වයට තමයි පත් වෙන්නේ. දෙවෙනි එක බලන්න ළමයි පොල් තෙල් වාෂ්ප වීම. මොකක්ද සිද්ධ වෙන්නේ? පොල් තෙල් වායු අවස්ථාවට තමයි පත් වෙන්නේ. ලියන්න පුතේ අවස්ථා විපර්යාසය ද්‍රව වායු.
ද්‍රව වායු. මොකද තෙල් තියෙන්නේ පුතේ ද්‍රව අවස්ථාවේ. තේරුණාද? තෙල් තියෙන්නේ ද්‍රව අවස්ථාවේ. රත් වුණාට පස්සේ මොකද්දපත් වෙන අවස්ථාව? රත් වුණාට පස්සේ දැන් මෙතන තියෙනවානේ ද්‍රවයක්. right. මෙන්න තියෙනවා පුතේ පොල් තෙල්. මේ පොල් තෙල් අපි බාහිරින් තාපය සපයනවා. එහෙම නේද? බාහිරින් තාපය සැපෙවුවට පස්සේ මේ ද්‍රව අවස්ථාවේ තියෙන පොල් තෙල් මොන අවස්ථාවකටදපත් වෙන්නේ? වායු අවස්ථාවටපත් වෙනවා. ද්‍රව අවස්ථාවේ තියෙන පොල් තෙල් වායු අවස්ථාවටපත් වෙනවා. තේරුණාද? right. ඒක ගැන දැනගන්න ඕන. right. එතකොට පුතේ යකඩ උණු වීම. යකඩ කියලා කියන්නේ පුතේ ඝනයක්. රත් කරලා තමයි ද්‍රව වෙන්නේ. එහෙමනම් ඝන ඊතලයේ ද්‍රව. ඝන ඊතලයේ ද්‍රව. ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රව අවස්ථාවට තමයිපත් වෙන්නේ. පැහැදිලිද? right. ඊළඟට යනවා. ජලය වාෂ්ප වීම. ඔන්න පුතේ වැඩි. අවස්ථාව පවතින්නේ ද්‍රව වාෂ්ප වෙනවා කියලා කියන්නේ ගහන ඊතලේ වායු. ද්‍රව ඊතලේ වායු. ද්‍රව ඊතලේ වායු. ද්‍රව අවස්ථාවේ ඉඳලා වායු අවස්ථාවට තමයිපත් වෙන්නේ. පැහැදිලිද? තේරුණාද? right. හිම මිදීම. ඔන්න පුතේ හිම කියලා කියන්නේ හිම මිදෙන්නේ. ද්‍රව පත් වෙනවා ඝන අවස්ථාවට. ද්‍රව පත් වෙනවා ඝන අවස්ථාවට. ඒක තමයි අවස්ථා විපර්යාසය වෙන්නේ. තේරුණාද? right. පිනි ඇතිවීම. පුතේ ද්‍රව පත් වෙනවා අර්ධ ඝන අවස්ථාවට. sorry. වායු ද්‍රව අවස්ථාවටපත් වෙනවා. ජල වාෂ්ප ද්‍රව. වායු ඊතලයේ ද්‍රව. වැසි ඇදහැලීම. පුතේ වලාකුළු වල තියෙන්නේ ජල වාෂ්ප. එහෙමනම් ජල වාෂ්ප වල ඝනත්වය වැඩි වුණාම වායු අවස්ථාවපත් වෙනවා. මොකටද? වායු අවස්ථාවපත් වෙන්නේ ද්‍රව බවට. ලියන්න පුතේ. වායු ඊතලය ද්‍රව. ඊයම් ද්‍රව වීම. ඝන ඊතලයේ ද්‍රව. ඉටි දිය වීම. ඝන ඊතලයේ ද්‍රව. ඉටි වාෂ්ප වීම. ද්‍රව ඊතලයේ වායු. right. මම හිතන්නේ අපි වග්ගෝ සාර්ථකව අවසන් කරා. පෙරලන්න පුතේ අනිත් පැත්ත 25 වෙනි එක පාසල් සිසුන් විද්‍යාගාරයේ සිදු කළ ක්‍රියාකාරකම් පහත දැක්වෙනවා. ඉටිපන්දම නම් කර ඇති 1 2 3 අවස්ථා නම් කරන්න. right. අපි කරමු 1. එළියට පැමිණෙන ඉටි වාෂ්ප. එළියට පැමිණෙන ඉටි වාෂ්ප. 2. ද්‍රව වූ ඉටි. 25 වෙනි ප්‍රශ්න දාන රූපේ පුතේ. ද්‍රව වූ ඉටි. 3 පුතේ ඝන ඉටි. ඝන ඉටි. ඊට අංක 1 අවස්ථාවට දැන්ලක් ලං කළහොත් කුමන නිරීක්ෂණයක් සිදු කරන්න පුළුවන්ද කියලා. අංක 1 අවස්ථාවට පුතේ දැන්ලක් ලං කළොත් එන්නේ ඉටි වාෂ්පනේ. මොකද වෙන්නේ පුතේ? ටක් ගාලා ගිනි ගන්නවා. ශනිකව ගිනි ගන්නවා. ලියන්න. දහනය වේ. දහනය වේ. එනම් දැවීමකට ලක් වේ. එනම් දැවීමකට ලක් වේ. right. ඊට පස්සේ අහනවා ජලයේ ඝන ද්‍රව වායු වන අවස්ථා නම් කරන්න කියලා. ජලයේ ඝන ද්‍රව වායු. ජලයේ ඝන අවස්ථාව මොකද්ද? ද්‍රව අවස්ථාව මොකද්ද? වායු අවස්ථාව මොකද්ද කියලා. ඝන අවස්ථාව තමයි පුතේ ice. ඝන අවස්ථාව වෙන්නේ ice. ද්‍රව අවස්ථාව වෙන්නේ පුතේ
සාමාන්‍ය ජලය. සාමාන්‍ය ජලය. වායු අවස්ථාව වෙන්නේ පුතේ ජල වාෂ්ප. වායු අවස්ථාව වෙන්නේ ජල වාෂ්ප. right. හතරවෙනි එක බලන්න කේතලයෙන් පිට වෙන හිමාලයට ලෝහ පිඟානක් ඇල්ලුව විට නිරීක්ෂණය. පුතේ කේතලයෙන් හිමාලය පිට වෙනවා. ජලයේ විශිෂ්ට තාපධාරිතාවයට වඩා හිමාලයේ තාපධාරිතාවය වැඩි. ඒ නිසා හිමාලයට ඇල්ලපු ගම ඉක්මනින් රත් වෙනවා. ලියන්න පුතේ පිටවන හිමාලයට කේතලයක් ඇල්ලූ විට පිටවන හිමාලයට ලෝහ පිඟානක් ඇල්ලූ විට පිටවන හිමාලයට ලෝහ පිඟානක් ඇල්ලූ විට ලෝහ පිඟානක් ඇල්ලූ විට ශනිකව රත් වේ. ශනිකව රත් වේ. ශනිකව රත් වේ. වරහන් ඇතුළේ ලියන්න පුතේ ජලයේ විශිෂ්ට තාපධාරිතාවයට වඩා ජලයේ විශිෂ්ට තාපධාරිතාවයට වඩා හිමාලයේ විශිෂ්ට තාපධාරිතාවය වැඩි අගයක් ගනී. right. 26 වෙනි මාතෘකාව රත්කල පසු පහසුවෙන් අවස්ථා විපර්යාසයට පත්වන ද්‍රව්‍ය. අවස්ථා විපර්යාසයට පත් වෙනවා පුතේ ජලය, ඉටි, ප්ලාස්ටික්, පොලිතීන්, ඊයම් උදාහරණ කිහිපයක් අපිට ලියන්න පුළුවන්. අවසාන මාතෘකාව තාපය සපයන වෙලේ වස්තුවක වර්ණය වෙනස් වෙන අවස්ථාවක් සඳහා උදාහරණය සපයන්න. right. මේ තියෙන බල්බය මම පුතාට දැකලා තියෙනවා. දැන් නම් අඩුවෙන් පාවිච්චි වෙන්නේ. අපි මේක හඳුන්වන්නේ පුතේ සූත්‍රිකා බල්බය කියලා. ලියන්න පුතේ. සූත්‍රිකා බල්බය තුල ඇති tungsten කම්බිය විද්‍යුත් ධාරාව ගමන් කරන විටදී රක්ත තප්ත වී ආලෝකය ලබා දීම සිදු වේ. එවිට ලා කහ පැහැති එළියක් නිකුත් වේ. එවිට ලා කහ පැහැති ආලෝකයක් නිකුත් වේ. එළියක් නිකුත් වේ. right. මම හිතනවා සියලුම දරුවෝ ටික ඉතාමත්ම සාර්ථකව මේ නිබන්ධනය අවසන් කරා කියලා. පැහැදිලිද? right. ඔන්න පුතේ පොරොන්දු වුණ විදිහටම තනිකරේ නෑ. අපහසු කාලය තුල ඔබව අපහසුතාවයට පත් කරේ නෑ. සික්කන් එකේ ඉලක්කයට හරි පාර යන මගේ ළමයි ටික වෙනුවෙන් මේ වැඩසටහන ඉදිරියටත් කරනවා. ඔබ ඔබේ යාළුවන්ව දැනුවත් කරන්න, පාසලේ යාළුවන්ව දැනුවත් කරන්න ඉදිරි මාසෙ තුල ඊළඟ මාසෙ නොවැම්බර් මාසෙ මේ විදිහටම ඊළඟ ඒකකේ මම ඕගොල්ලෝ ළඟට එනවා. එතකොට ක්ලාස් එකට ආවත් නාවත් ඕනම කෙනෙක්ට අපේ මේ 6 ශ්‍රේණියේ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. පුතේ මේ මාසේ අන්තිම සතිය වෙනකොට මේ පාඩමට අදාළ පේපර් එක සෙමින්ඩ්‍රෝ එකේ ඔෆිස් එකට ඇවිල්ලා අරගන්න පුළුවන්. පැහැදිලිද? තේරුණාද? ඒකට උත්තර ලියලා පරිස්සමට ආයි මට ඒක ලැබෙන්න සලස්සන්න. මම බලලා මයි පුතාලගේ ලකුණු ඒ විදිහට ලබා දෙනවා. ඒ නිසා මේකට টপ 10 තෝරනවා කියලා අමතක
හොඳම 10 දෙනා අතරට එන්න මම පුතාලා උත්සාහ කරන්න ඕනේ. තේරුණාද? right. එමනම් පුතේ සන්තෝෂයි අප්‍රමාණ සන්තෝෂයි හේතුව මොන බාධක තිබ්බත් අපි අරමුණට ගියා. ඒක ඉදිරියටත් මේ විදිහට පවත්වගෙන යනවා. ඒක තමයි තියෙන වටිනම දේ. ඕගොල්ලොත් එක්ක හැමදාම මම ඉදිරියට මේ වගේම හැකි සෑම වෙලාවකම ඔබ ඉදිරියට පැමිණෙනවා. පැහැදිලිද? right. එමනම් පුතේ ආයුබෝවන් සියලු දෙනාටම ජය වේවා. ආරක්ෂාවංගයක පරිස්සමක ඉන්න. බුදු සරණයි සියලු දෙනා.